ත්‍රිත්වේ නාමයෙන් සතිය පාලන දෙලේ ඉඳලා දවස සබර් නමස්කාරය විදාාරි ගෞරවයෙන් පිළිගන්න ලබනවා. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ එකතු වෙනා වූ දේවදරුවනි ඔබගේ ගෝය දැසි තිබුණත් මේ නමස්කාරය දැසි නැති බව මට ලබනවා. ඔබ සිතා ස්ථාන සිට ඔබගේ සභා පාලකයන් සමග දෙවියන් වහන්සේ නමස්කාර කිරීමේ යුගය උදාහරණ දෙනවා. යම් දවසක සුද්ධ නිවිලනුව මේ දේව නැති වෙන මොහොතක් එන බව මත තබා ගන්න. මෙසේ වූ අපට වහන්සේ නමස්කාර කරන හැකියාව ලබා දෙනවාද? ඒ අවස්ථාවට අල්ලාගෙන උදෑසන නමස්කාර කරනවා සඳහා අපි සිත සූදානම් කරගන්න. මේ මොහොත ඇස් වසාගෙන මේ ජීවිතයකට මෙහෙය කරන්න. සිතින් වචන ක්‍රියාවෙන් යම් පාපයක් කර වෙනවා නම් ඒ වෙනුවෙන් පස්යෙන් වෙනවා. අපි කෙටි සංගීතයක් ගායනා කරන්න යනවා. අවස්ථාවේ මේ ජීවිතය සූදානම් කරගන්න සුදු නමස්කාරය පිණිස ලක්ෂණගාන මාසිත සෝදයි සුදු කරයි ලක්ෂණගාන මාසිත සෝදයි රැකගනි. යේසුස් වහන්සේගේ කල්වාරි කුරුසේ ගැලවුවා වූ ඒ බුදුර ගංගාව උදෑසන ඔබේ ජීවිත පරිවර්තනය කරනවා. දෙවියන් වහන්සේගේ සුදු දරවාසයේ මට නමස්කාර කරනවා සෑම මිනිසෙකුට සුදු වලක්වා නමස්කාර කරනවා. මේ මොහොත ප්‍රාර්ථනා කරමි. ආදාළ ප්‍රතිපද දෙවියන් වහන්සේ වචන සවර්ධි කරනවා. වචනහර අපේ ජීවිත අනුකූලව හදාගෙන ආශිර්වාද අපි නම්තුව වහන්සේගේ සහෝදර පුජාදෙන්න සූදානම් වෙනවා. අපි ආත්මය විශ්වයේ වැළපාර දෙවි පියාණනි ඔබගේ පුත්‍ර යේසුස් වහන්සේගේ නාමයෙන් ඉරිදින උදෑසන අප නමස්කාර කරන ස්වාමීනි අපි සූදානම් කරන ස්වාමීනි ආ දවසේ අන්තර්ජාලය ඔස්සේ නිසි ඔබේ සභාවේ එක්සිත වෙන්න එක් රැස්ව ලබා දුන්නා වූ කරුණා ශ්‍රේෂ්ඨ ස්වාමීනි මෙතන ඔබගේ වචනය ප්‍රකාශ කරන ජනත ස්වාමීන් වහන්සේ ඒ වචනය අසමින් තවත් ඔබේ සමීප ස්වාමීන් වහන්සේ ආත්මිකව නමස්කාර කරමිස වන්දනාමාන කරමිස ඔබගේ ජීවිත සුදානම් කරගන්න. දේවයේ අවසානයේ සිළු බෞද්ධ මහින්දස් කරගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආඥා කර විද්‍යාන් වහන්සේ ඉලාස් කුඹ ආමේන්. හalleluya. හොඳයි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචන අසන ප්‍රථම අපි එක කෙටි ගීතිකාවක් ගායනා කරමු. අපේ ජීවිත සුදානම් කරගන්න. Abi resting the water, Abi resting the water, resting ourselves into water anything, Abi resting the water, Vasasane the water, Vasasane the water, resting ourselves into water anything, Vasasane ත්‍රිත්ව ඒදා දවස ලෙස නම් කර තිබෙන ලෝක පිටු ජනතාව අද දවසේ ත්‍රිත්ව ඒදා දවස සමරන විට අද දිව්‍යන් වහන්සේ වචනේ මාතෘකාව පොළවේ ත්‍රිත්වය. ආමේන්. පොළවේ ත්‍රිත්වය. අපි මොහොතක් නැවත අපි සූදානම් කරගනිමු මේ වචනේ ශ්‍රවණය කරගන්න. සාබිය අද දවස දුන්නා මන්න අපේ බාරස් ස්වාමීනි යසන ජනතාවට ආශිර්වාද සාස්වන්න අවසාන සිදු බහුර මෛත්‍රිස්ත වාහන කරනවා. यीशु स्वास्थ्य के नाम में हमें बोले स्वर्ग प्रीत्य विधान
දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ, සුදාත්ම වහන්සේ කියලා. එහෙමනම් පොළවේ තීන්දුව මොකක්ද? අපි බලමු දෙවියන් වහන්සේ වචනය ඔබට මොකක්ද කියන්නේ කියලා. යේසුස් වහන්සේ මේ ලෝකේ ජීවත් කාලය තුල උන්වහන්සේ අවශ්‍ය වුණා පොළවේ මිනිස්යන් අතර සැබෑ ආත්මික ප්‍රීතිය ගොඩනගන පිණිස. ඒ නිසා ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ දිව්‍යන් වහන්සේට අලංකාර කරනවා කරනවා. කොහොමද? යෝහන් 17 වෙනි පරිච්ඡේදය 22 වෙනි පදය. සුද්ධ යෝහන් 17 වෙනි පරිච්ඡේදය 22 වෙනි පදය. අප ඒකත්ව සිටින්නාසේ. ඔවුන් ඒකත්ව වෙන පිණිස ඔබ මට දුන් තේජස්සිය මම ඔබට දුන්නා. අප ඒකත්වයක් තුල සිටින්නාසේ. අප කියන්නේ කවුද? යේසුස් වහන්සේ මම කියන්නේ යාඥා කරන්නේ. යේසුස් වහන්සේ මහ පොළවේ ත්‍රිත්වයේ සංකේතයක් වශයෙන් බව අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ තනි පුද්ගලයෙක් ලෙස නෙමෙයි මහ පොළවේ ජීවත් වෙන්නේ. ත්‍රිත්වයක් ලෙස. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ තමයි සුදාතන් වහන්සේ. මේ තුන්කොන් යාත්‍රාව එතුමාගේ ජීවිතය තුළින් එතුමාගේ ජීවිතය තුළ වැඩ වාසය කළ බව අපි දැනගන්න අවශ්‍යයි. ඒ වහන්සේ මොකද කියන්නේ? ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් දෙවියන් වහන්සේට කණ්ඩායම කරනවා. ඒ ත්‍රිත්වය සෑම මිනිසෙක් තුළම බැසෙන ලෙස. දැන් මේ ස්ථානයේ සෙනග අතර කල්පනා කරලා යේසුස් වහන්සේ තමයි ගෝලයන් සමග සැරිසැලුවා. යේසුස් වහන්සේට ශ්‍රාවක කණ්ඩායමක් හිටියා. මේ ශ්‍රාවක කණ්ඩායම බැඳීම ඒ වෙනකොට තිබෙන ආසන්නවල. යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ සමග. ඔහුට එක අඩුවක් තිබුණා. ඒ අඩුව පුරවන පිණිසයි යේසුස් වහන්සේ යාඥා කරන්නේ. ඔහුට තේජස්සිය ලබා දුන්න මැනසියා. මොකද තේජස්සිය කියන්නේ සුදානන් වහන්සේගේ අනුභවය. යේසුස් වහන්සේගේ ගෝලයෝ, යේසුස් වහන්සේ අනුගාමිකයෝ දෙවියන් වහන්සේ සමග යේසුස් වහන්සේව හොර සම්බන්ධ ගොඩනගාගත්තට ඔහුගේ ආත්මික ජීවිතය තුළ ප්‍රබල වර්ධනයක් තිබෙන්නේ නැහැ. එක උදාහරණයක් ඇරෙන්න යේසුස් වහන්සේ පුරුෂපත් අවස්ථාවේදී පේතෘස් පසුබට වුණා. යේසුස් වහන්සේ ගෝලයෝ පසුබට වුණා. උන්වහන්සේ සේවය තුළ විවිධ ප්‍රශ්න එන විට ඒ හැම ගෝලයක් තුළම තිගැස්මක් තිබුණා. විශේෂයෙන් ආත්මයන් වහන්සේ ඔවුන් සමග ක්‍රියා කරා නම් කවදා යූදස් යේසුස් වහන්සේ පාවලා දෙන්නේ නැහැ. මම මේ මොහොත වෙනකොට යූදස්ගේ ආත්මික නෙත් වැහිලා තිබුණේ. මොකද ආත්මයන් වහන්සේ කියන කවුද? හරි දේ සහ වැරදි දේ තෝරා දෙන්නා වූ තැනන් වහන්සේ. අපේ මනසට හරි දේ දානවා, මනසට වැරදි දේ එනකොට ඒ උපාද පෙන්නන දේ උපාසයක අංගයක්. ඒ නිසා යේසුස් වහන්සේ ගෝඩට තිබ්බා ලොකුම අඩුව තමයි ත්‍රිත්වයේ තුන්වෙනි තැනන් වහන්සේ ඔවුන් සමග සිටීම. ඒ නිසා යේසුස් වහන්සේ මහ පොළවේ එක්ක යාමට ප්‍රථම දෙවියන් වහන්සේ මොකද කියන්නේ? මට දුන් තේජස්සිය ඔහුට ලබා දෙන්නේ කියලා මේ ස්ථාන සඳහන් කරනවා. අපි මෙතනදී අපි දකිනවා යේසුස් වහන්සේ මහ පොළවේ ජීවත් වුණේ ත්‍රිත්වයේ සම්පූර්ණ වහන්සේ කෙනෙක් හැටියට. ඒ නිසා උන්වහන්සේ ගමන තා සමාර්ථක මහ පොළවේ ඉදිරියට යන්න ලැබුණා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ වඩා මද පසුපස තමයි ගෝලුස්ටි. යේසුස් වහන්සේ සමගාමීව හැමදේම කිරීමේ හැකියාව ගෝලයන්ට එතුමාගේ ශ්‍රාවකයන්ට එතුමා සමග අත්කරගෙන කණ්ඩායමට හැකියාව තිබුණේ නැහැ. ඒ සතම මේ ස්ථානයේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කළ කියන්නේ ඒ තුන්වෙනි තැනන් වහන්සේව ශ්‍රාවකයන්ට එතුමාගේ අනුගාමිකයන්ට නිදහස් කරන්න කියලා. අපි පරණ දෘෂ්ටියට ගිහිල්ලා මොකක්ද බලමු ඒ ත්‍රිත්වය ගැන ඔබට මට මොකද්ද ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. උත්පත්ති පළවෙනි පරිච්ඡේදය 26 වෙනි පදය.
ඊට පස්සේ දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යවම අපගේ දෙවියන් වහන්සේ මේ ස්ථානයේ මම කියන මගේ ස්වරූපය නෙවෙයි මේ ස්ථානයේ පැහැදිලි සඳහන් වෙනවා අපගේ ස්වරූපයෙන් මනුෂ්‍යවම කියන එක. එහෙමනම් පළවෙනි ආදම් සහ ඒව එතන පැවැත්වෙනා වූ නෝවාගේ පරම්පරාව, ආබ්‍රහම් පරම්පරාව, ඊශ්‍රායල් ජනතාව ඔබත් මමත් මහ පොළොවේ ජීවත් වෙන්නේ ක්‍රීස්තුවේ ස්වරූපයේ ධර්මයෙන්. දෙවියන් වහන්සේගේ ස්වරූපයේද, යේසුස් වහන්සේගේ ස්වරූපයේද, සුදාතන් වහන්සේගේ ස්වරූපයේද මහ පොළොව දරන්නා පුද්ගලයා තමයි මිනිසයා. නැවත අපි දකිනවා ආදම් පාපේ කිරීම තුළින් ඔහුට මේ සම්පූර්ණ ත්‍රිත්වයම අහිමි වෙලා භෞතික මිනිසෙක් බවට පරිවර්තනය වෙනවා. දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර විශාල ඈත්වීමක් සිදු වෙනවා. දෙවියන් වහන්සේ කොපමණ යහපත්ද? අපගේ ස්වරූපේ ත්‍රිත්වයේ ස්වරූපේ ගාවා මිනිසයා ඒ ත්‍රිත්වයේ තිබෙනා වූ අද්විතීය දීමනාව නැති කරගෙන නිකම් මාංශයේ පිරුණා වූ මානසිකව පරිවර්තන වුණා තමන්ගේ පාපය නිසා. ඒකයි ලෝකයේ විනාශය පැමිණි. ඒකයි ලෝකයේ මිනිසයා අගාධ වැටුනේ. එතන අපි එක දෙයක් දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ලැබුවා ත්‍රිත්වයේ සංකේතයේ මිනිසයා නැවත ඒ ත්‍රිත්වයේ සංකේතය ඇතුළත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා පෙර බයිබල් පදයේදී යේසුස් වහන්සේ නැවත සම්මාතාවේ දෙවියන් වහන්සේම ගොඩනගන්න ක්‍රියාත්මක වෙනවා. එන ප්‍රේමනේ දේවදරුවනි අපි ඔබ මම තේරුම් ගන්න අවශ්‍යයි. ඔබත් මමත් මාපොළ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ පමණක් නෙවෙයි. යේසුස් වහන්සේගේ ස්වරූපේ පමණක් නෙවෙයි. සුදාතන් වහන්සේගේ ස්වරූපේ දරන්නා වූ ක්‍රීස්තුවේ ප්‍රමෝත්‍ය කරගෙන ඔබත් මමත් මාපොළ ජීවත් වෙන්නේ. දෙවියන් දේවදරුවනි අපි මනුෂ්‍යාකාරය බැලුවොත් අපට ගමනක් තිබෙනවද? අපට යම් කිසි ඉලක්කයක් කර ගමන් කරන්න හැකියාවක් තිබෙනවද? ඔබගේ වගේ ජීවිත තුළ විශේෂ ගුණාංගයක් තිබෙන්න අවශ්‍යයි. ආමෝස් 3 පරිච්ඡේදයේ 3 පදය. පරිදිවසමේ ආමෝස් 3 පරිච්ඡේදයේ 3 පදය. එතන මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දෙදෙනෙක් එකට ගමනක් යද්ද එකක වීම මිස දෙන්නේ එකට ගමනක් යනවද? ඒ දෙදෙනා ඒ ගමන යන්න එකක වීම දෙන්න අවශ්‍යයි. අපි විවාහ වෙනවා. භාර්යාව සහ පුරුෂයා අතර එකක වීම තිබ්බ පමණයි ඒ විවාහයේ මරණය කෙරවර වෙන්නේ. දරුවෝ දෙමාපියෝ අතර එකක වීම තිබ්බ පමණයි ඒ දරුවෝ සහ දෙමාපියෝ ජීවත් වෙන කාලය තුළ එක වහලක් ඇතේ එකට ජීවත් වෙන්න පුළුවන් ලැබෙන්නේ. ඒ නිසා බයිබලයේ අපිට පැහැදිලිව සඳහන් කරනවා එකට ගමන් කිරීමේ වැදගත්කම. ඒ නිසා දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සු හැටියට අපි එකඟව ගමන් කරන්න අවසරයක් වෙන්න අවශ්‍යයි. ඔබයි ලෝකයේ තුලද සභාව තුලද නැත්නම් ආකාර තුල මේ එකක වීම සිදුවීම පිළිබඳව කල්පනා කරයි. නෑ ප්‍රේමයේ දේවදරුවනි. ලෝකයේ තුල නෙමෙයි ආකාර තුල නෙමෙයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල අපි මහ පොළොවේ එකකව ජීවත් වෙනා මිනිස්සුන් අවශ්‍යයි. අපි කොහොමද එකක වෙන්නේ? අපි එකක වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ වචනේ කීකරනවා කියන්නේ දෙවියන් වහන්සේ එකක වෙනවා කියන එකයි. දෙවියන් වහන්සේ සභාව සමග අත්දැක ගන්නවා කියන්නේ දෙවියන් වහන්සේ එකක වෙනවා කියන එකයි. විපණ්ඩේ ජීවත් වෙනකොට අපි දෙවියන් වහන්සේ සභාව සහ දෙවියන් වහන්සේ සමග එකට ගමන් කරනවා කියන්නේ ත්‍රිත්වය සමග එකට ගමන් කිරීමයි. මේ ක්‍රියාදාමය මහ පොළොවේ ඇති වෙන්න අවශ්‍යයි. අද දවසේ මහ පොළොව දෙස බලන විට මේ ක්‍රියාදාමය විනාශ වෙලා මිනිසයා වෙනත් මාර්ගවල ගමන් කරනවා. එකගත්වය
නිසා මොකද වෙන්නේ? පෞ ජීවිත අවුල් වෙනවා. දරුවා සහ දෙමාපිය අතර සම්බන්ධතාවයෙන් අවුල් බිවුල් වෙනවා. අසල්වාසී සමග පුරණ ජීවිතය ගත කරනවා. රටේ පාලනය, නිවසේ පාලනය, ගමේ පාලනය, නගරේ පාලනය දෙදරකට පත් කරලා වෙනවා. අද මිනිස්යාගේ දුර්ලභම ශාතමයි කොවිඩ් ප්‍රසංගතය මුළු සමාජයේම මුළු ජන සමාජ සම්පූර්ණයෙන්ම විනාශකරමත් වෙන්නේ. ඒකකට නැතිකම නිසා මහා පොළොවේ ඔබට මට හිතුවක් පාරව ජීවත් වෙන්න බෑ. ඔබට මට ඕන විදිහේ ජීවත් වෙන්න බෑ. ඔබට මට තමන් කැමති ආකාරව තීරණ ගන්න බෑ. හැමදේම කරනවා පිළිවෙලක් වෙනවා. ඒක කරවීමක් වෙන බව අපි මතක් කරගන්න අවශ්‍යයි. අද මිනිස්යාගේ අතරේ ජන සමාජ තුළ මේ ඒකගැබීම වෙන ගුණාංගයේ අමතක කරලා ලෝකාකාරයේ එකක වෙලා ඔව් ගමනක් යන උත්සාහ කරනවා. ප්‍රේමණීය දේවදරුවනි, එහෙම ගමනක් යන්න කවදා බැරි බව මතකබා ගන්න. අද දවසේ එහෙම ගමනක් යන්න උත්සාහ කර තමයි ලෝකෙම වසඟ ගොදුරු වෙලා විනාශයටපත් වෙන බව දෙන්නේ. මේ මොහොතේ ලෝකේ ජනතාව, ලෝකේ මිනිස්සු තමන්ගේ ආත්මික දුරුද කළා. හරි වන්දනා කුමක්ද? හරි ධර්මයේ කුමක්ද? මහා පොළොව අයිතිකාරය කවුද? මහා පොළොව නිර්මාණය කරේ කවුද? අපි කාට නමස්කාර කරලා කාත් සමග එකක වෙන්න ඕනේ කියන තීරණයට දැන්වත් පැමිණිය යුතුද වෙනවා. අපි නැවතයමු යෝහන් පාවුලස්ගේ පරිච්ඡේදයේ 12 වෙනි පදය. සුදු යෝහන් පාවුලස්ගේ පරිච්ඡේදය 12 වෙනි පදය. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළා මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබට මට යේසුස් වහන්සේ විශේෂ ආඥාවක් දීලා දෙනවා. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට කොපමණ ප්‍රේම කළාද? යේසුස් වහන්සේ තමන් වෙත එන්නා වූ විවිධ ප්‍රශ්න තිබෙන මිනිසයන්ට කොපමණ ප්‍රේම කළාද? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කොපමණ ප්‍රේම කළාද? මේ ප්‍රේමයේ ආඥාව අපි හරි ආකාරයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ මොකද කියන්නේ? මා ඔබට ප්‍රේම කළා මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මොකද්ද මේ ගැන ඔබ කල්පනා කරන්නේ? යේසුස් වහන්සේ කොහොමද ප්‍රේම කළේ? යේසුස් වහන්සේ තමන් ගෝලයන්ට ප්‍රේම කළා. ඊළඟට යේසුස් වහන්සේට ආපු රෝගීන්ට විවිධ ප්‍රශ්නවල පැමිණි කණ්ඩායම්වලට අන්ධකාරයේ විස විනාශ වන ජීවිතවලට උන්වහන්සේ ප්‍රේම කළා. අද ඔබගේ ප්‍රේමය කොතනද තියෙන්නේ කියලා මතක ගන්න. අද ඔබ ආරම්භයක් හැටියට ත්‍රිත්වයේ දෙවියන්ට අවම ප්‍රේම කරනවාද? ඊළඟට ඔබ ඔබගේ සභාවේ ඔබට මඟ පෙන්වන ඉඩේරට ඔබ ප්‍රේම කරනවාද? ඊළඟට සභාව සමග අතර ඉන්නා වූ ඒ සභාවේ කණ්ඩායම ප්‍රේම කරනවාද? ඊළඟට යේසුස් වහන්සේ තුලින් සහනය, සමාදානය, ප්‍රීතිය, විමුක්තිය අත්පක ඉන්නා වූ සෙනගට ප්‍රේම කරනවාද? අද ඔබගේ පවුල තුල, ඔබගේ ජීවිතය තුල, ඔබගේ සභාව තුල මේ ප්‍රේමය තිබෙනවද කියලා බොහෝදක් කල්පනා කරලා බලන්න. මේ ප්‍රේමය බොහෝ මිනිස්සු වරදා වටහාගෙන කොහොම යේසුස් වහන්සේ කියපු ප්‍රේමය විකෘති කරගෙන අද ජන සමාජය ප්‍රේම කරන්නේ කාටද? ලෞකික දේවල් වලට, ලෝකයේ දේවල් වලට, ලෝකේ ආසාවන් ප්‍රේම කරනවා වෙනවා. යේසුස් වහන්සේ කොතනකවත් ලෞකික සැප සම්පත ප්‍රේම කළේ නැහැ. යේසුස් වහන්සේ කොතනකවත් සමාජයේ ඉන්නා උන්වහන්සේ විරුද්ධ ක්‍රියා කරන කණ්ඩායම් වලට අනුභවකාර සමාජුණාට උන්වහන්සේ ප්‍රේම හිමුනේ නැහැ. උන්වහන්සේ ප්‍රේමයේ තිබේ උන්වහන්සේම එක් ජීවිතේනා
ත්‍රිත්‍ය සිනාස්වාන එන්නව ජනකම ප්‍රේම කරනවාද මේ ප්‍රේමය යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රේමය අපතර තිබෙනවා නම් ඒකයි අපේ නැගිටිීමේ ආරම්භය ඒක අපේ පවුලේ දියුණුවේ ආරම්භය ඒක අපේ සභාව පිපිදීමේ ආරම්භය කියලා මම ඔබට මතක් කරන්න කැමතියි ඊළඟට යොහන් 17:16 වෙනි පදේ මොකද කියන්නේ යොහන් 17:15 16 කියනවා ඔබ ඕ ලෝකේ වෙන් කරන මෙන් මම යාඥා නොකරමි නපුරාගේ ආරක්ෂා කරමින් යාඥා කරමි යේසුස් වහන්සේ කියනවා ඔබ දැන් කියයි අපි ලෝකේ ජීවත් වෙන්නේ අපි අසල්වාද ප්‍රේම කරන්න ඕනේ අසල්වාද ප්‍රේම කරන්න ඕනේ යේසුස් වහන්සේ කොහෙවත් අසල්වාසීන්ට ප්‍රේම කරන්න එපා කියලා නෙමෙයි වරද වටහා ගන්න එපා නෙමෙයි යේසුස් වහන්සේ මොකද කියන්නේ යේසුස් වහන්සේ දිවෙන් වහන යාඥා කරන ඔබ ලෝකේ වෙන් කරන්න කියලා නෙමෙයි ලෝකේ නපුරගෙන් ඔබ ආරක්ෂා කරන්න කියලා ඔබගේ අසල්වාදව ප්‍රේම කරනවා නෙමෙයි අසල්වාසය ඔබට විරුද්ධව පහතාල ආයුධ සමුදා කරමින් කුමාරට ක්‍රියා කරන මොකද වෙන්නේ ඔබත් ඒ ප්‍රේමලා ඒ ගොඩ වැටිලා ඔබගේ ජීවිතය ඔබගේ පවුල ඔබ විනාශ කර ගන්නවාද මෙතන යේසුස් වහන්සේ කියන්නේ ඔබව ලෝකේ ආරක්ෂා කරපිස උන්වහන්සේ පියාණන් වහන්සේ කන්නව කරනවා එහෙමනම් මෙතන යේසුස් වහන්සේගේ ඉගැන්වීම වෙනවා කාටද ලෝකේ භයානකයි කියන එක ඊළඟට මොකද කියන්නේ යෝහන් 17:16 පදය මා ලෝකේ නොවේදන්නේ බෞද්ධ ලෝකේ නොවේති ආමෙන් දැන් මම හත්ෙන්දාගේ යේසුස් වහන්සේ ජීවත් වන ලෝකේ එමෙ යේසුස් වහන්සේ ලෝකෙට අයිති නැති මිනිස්සෙකුට උන්වහන්සේ වැඩ කටයුතු කළේ අද අපි මොකද කරන්නේ අපි ජීවත් වෙන ලෝකේ අපි ලෝකේ මිනිස්සුන්ට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ යේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ බෞද්ධස්ම ලබා ගත්තාන් පස්සේ ගැලවීම ලබා ගත්තාන් පස්සේ ජීවනයේ දොරටුවට ඔබත් මම ඇතුළට පස්සේ ඔබත් මම ලෝකේ රැයි මිනිස්සු නෙමෙයි ඔබ ලෝකේ ජීවත් වෙනවා මේ ලෝකේ වෙන්නා මිනිස්සු යේසුස් වහන්සේ ලෝකේ ජීවත් වුණා මේ ලෝකේ තුල උන්වහන්සේ සිටියේ නැහැ උන්වහන්සේ ත්‍රිත්‍ය කුලයි මේ මොකද වෙන්නේ යේසුස් වහන්සේ කියන හදන්නේ ඔබ ලෝකේ තුල සිටින්න එපා ලෝකේ ජීවත් වුණාට ලෝකේ මිනිස්සු වෙන්න එපා ඔබ ත්‍රිත්‍ය තුල ගමන් කරනවා මිනිස්සු වෙන්න කියන පණිවිඩයයි මේ ත්‍රිත්‍ය දවසේ පොළවේ ත්‍රිත්‍යයේ මාර්ගඵල මම ඔබට ප්‍රකාශ කරන්නේ ප්‍රේමයේ දේවදූතනේ ඔබ බයිබලයේ අරන් කියවන්න ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 42 සිට 47 දක්වා අනුගිවිසමේ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 42 සිට 47 දක්වා ඔබ කියවන්න හොඳට කියවන්න කියවලා මෙතන මේකට මෙනෙහි කරන්න මේ ස්ථානයේ කතා කරන්නේ යම් කණ්ඩායමක් ගැන යම් සභාවක් ගැන යම් සමූහයක් ගැන මේ ස්ථානයේ කතා කරන්නේ අපි දකිනවා යේසුස් වහන්සේ ගෝල ප්‍රමුඛ කණ්ඩායම එකට එකතු වෙලා එකට රැස් වෙලා එක්සිත වෙලා ලෝකේ ජීවිතන ආකාරය ආමෙන් හලෙලූයා අද ඔබගේ සභාව අපගේ සභාව අපේ දින ජීවිත තුල මේ ක්‍රිස්තියානි ලක්ෂණ තිබෙන්න අවශ්‍යයි මොකද මේ සිදුවීම් පැහැදිලි ගොඩක් කතන්දර මේ ස්ථානයේ කියනවා මේ කොට සම්පූර්ණ කියවලා මේ ස්ථානයේ වෙන ශ්‍රීල අදහස් ටික සම්පීඩනය කළොත් කාරණා තුනකට එන්න පුළුවන් එක ත්‍රිත්‍ය සමග ඔබ මමත් ගමන් කරන්න අවශ්‍යයි යේසුස් වහන්සේගේ නැවත නැගීම සමග
පෙන්තකොස්ත ඉරිදා දවස උන්වා නමස්කාර ජනතාව වෙත සුදාත්ම වහන්සේ බලයෙන් නිදාස් කර අවස්ථානයි. අද දවසේ ලෝ මුළුල්ලේ වහන්සේගේ තේජස්විය නිදහස් වෙලා තිබෙනවා. ඒ නිසා ඉදා ගෝලයන්ට නොදෙපොළ විශේෂ අවස්ථාවක් අද යේසුස් වහන්සේ පිළිගත්තා ඔබට අපට මහපොළේ ලබා තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ යන ත්‍රිත්වයේ පළවෙනි කැමැත්ත මොකද්ද? ඔබත් මමත් ත්‍රිත්වය සමග එකට ගමන් කිරීමයි. ත්‍රිත්වය තුළ දෙවියන් වහන්සේ වචනේ තිබෙනවා. යේසුස් වහන්සේගේ මැදිහත්කම තිබෙනවා. සුදාත්ම වහන්සේ අප අරා හරි දේ වැරදි තේරුම් ගන්න ප්‍රඥාව ලබා දෙන්න තිබෙනවා. ඒ නිසා ත්‍රිත්වයේ තුන්වෙනි ධර්ම වහන්සේ කඳපොළ වෙන ලෝකේ අඳුනාගෙන යේසුස් වහන්සේ ප්‍රේමය ආත්මිකව ලෝකේ නිදහස් කරමින් ලෝකේ නපුරාගේ හිතේ ගවි අපේ කිතුරු ගමන සාර්ථක පෙරට යන්න පුළුවන්කම වෙනවා. ඒකයි ත්‍රිත්වයේ සමග ගමන් කරනවා කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණය සභාව සමග ගමන් කිරීම. දෙවියන් වහන්සේ ඔබටයි මට සභාව දීලා තිබෙනවා. සභාව එක කැඩෙන පවුලේ සභාව හඳුනන්න පුළුවන්. අපි රැස් වෙනවා සභාව හඳුනන්න පුළුවන්. මේ නිසා කතා කරන්නේ එක රැස් වුණ සභාව. ඒ සභාව තුළ පවුල් කීපයක් හිටියා. එක පවුලක් නෙවෙයි. පවුල් ඒක රැසක් ඒ සභාවක සිටියා. ඔක්කොම එක මට්ටමේ සරගෙන නෙවෙයි. විවිධ මට්ටමේ සරගෙන හිටියා. දුප්පත් අය හිටියා, පොහොසත් අය හිටියා, යමක්ම කියන හිටියා, නැති අය ඉන්නව සභාවකට එකතු වුණා පස්සේ එකම මට්ටමකටපත් වුණා. ඒ සභාව තුළ දුප්පත් මිනිස්සු හිටියේ නැහැ. අද විකකම් තිබ්බ මිනිස්සු හිටියේ නැහැ. හැම මිනිස්සෙක්ම පරිපූර්ණ තත්ත්වෙ හිටියා. ඒකයි සභාව කියන්නේ. අද අපේ සභාව තුළ දිවිඳ ඉන්නවා නම්, අද අපේ සභාව තුළ අසරණ ඉන්නවා නම්, අද අපේ සභාව තුළ වේලක්වත් කන්න හාල්ටක් නැති මිනිස්සු ඉන්නවා නම් ඒක සභාවක් නෙමෙයි. ඒ සභාවේ ඉන්නව සෙනග ත්‍රිත්වය අනුගමනය කරන්නව ජනතාවක් නෙමෙයි. ඔබේ සභාව ගැන කල්පනා කරලා බලන්න. ඔබේ සභාව පවුල ගැන කල්පනා කරලා බලන්න. අපි ඔහුගේ කුසගෙන වෙන පිළිචින අවශ්‍යයි. අපි ඔහුගේ විරුද්ධකම වෙන පිළිචින අවශ්‍යයි. ඔබගේ මන නැහැ කියලා. ඇයි ඔබ නැත්තේ? ඔබ තියන දේ සභාවට ජීවත් වෙන්නව මිනිස්සෙක්. දීමේ හදවතක් නැහැ. සමහර සභා පාලකවරු අද කුසල ආහාරයක් නැතුව ඉන්නවා. මම සමහර කතා කරනකොට බිෂප් තුමනි මම හරි අමාරුවෙන් ජීවත් වෙන්න කියලා මට කීප දෙනෙක් කියලා දෙනවා. ඔය සභාවේ අධිමන්ත්‍රී, ඔය සභාවේ වැඩිහිටියෝ, ඔය සභාවේ ඉන්න සමාජිකයෝ පාලකවරයාගෙන තියෙන සම්බන්ධය මොකද්ද? එවේ සභාව දියුණු වේවිද? එවේ සභාව තුළ ත්‍රිත්වය ක්‍රියාත්මක වේවිද? විශාල ප්‍රශ්නයක්. ඒක සභාවක් නෙමෙයි. එදා සභාව එකට සිටියා. එක් සිටු සිටියා. ඕක අතුපාඩුම් සපුරාගත්ත ඒ නිසා දෙවියන් වහන්සේ දවල් තමයි සභාවේ ගැලවීමද බෞද්ධිකද වැඩි කරලා මේ ස්ථාන සඳහා වෙනවා. එනම් පොළවේ ත්‍රිත්වය කියන දෙවෙනි කාරණය සභාව සමග, සභාව පාලක සමග එකම පවුලක් එකම කිරීමයි. තුන්වෙනි කාරණය සභාවේ ඇදහිලිවන්ත තමගේ ඥාති ලෙස, තමන් සහෝදර ලෙස, තමන්ගේම පවුල ලෙස ඔවුන් සමග එක් සිටීමයි. මේකයි පොළවේ ත්‍රිත්වය. දෙවියන් වහන්සේ තම ස්වරූපය ඔබව බැලුවයි මේ ත්‍රිත්වය ගමන් කරන දකින පිළිසයි. ආදාගේ පාප නිසා ඒක ලෝකෙට අහිමි වුණා. ඒ අහිමි වුණ ඒ ත්‍රිත්වය යේසුස් වහන්සේ අද දවසේ ඔබටයි මටයි නිදහස් කරලා තිබෙනවා. ඉතින් දෙවියන් දරුවනි ත්‍රිත්වය ප්‍රේම කරන්නව, සභාව ප්‍රේම කරන්නව, සභා පවුල ප්‍රේම කරන්නව, ඒ ත්‍රිත්වය ගමන් කරන්නව සෙනගක් මේ මහා පොළොවේ ජීවත් වෙන අවශ්‍යයි. මේ දේ කරනකොට මොකද වෙන්නේ? ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඔබගේ රෝග පීඩා ඉවත් වෙන්න යනවා. ඔබට අවශ්‍ය ආත්මික ආශිර්වාදය, සාරික ආශිර්වාදය,
සහෝදරයනි ඔබ සියලු දෙනා එක දෙයක් කියන ලෙසද ඔබ අතර ભેද නැතිව එක සිටින එක කල්පනාවෙන් සම්පූර්ණ එකඟව සිටින ලෙසද අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගේ උදව්ම ඉල්ලා සිටිමි. අද දවසේ මේ ඉල්ලීම ඔබ වෙත දහත් කරන්න කැමතියි. ඔබට දෙවි කෙනෙක් ඉන්නවා. ඒ ත්‍රිත්ව දෙවියන් සමග මහපොළොවේ ගමන යන්න. ඔබට සභාවක් ඉන්නවා. දෙවියන් වහන්සේ ත්‍රිත්වයේ සූර්යව දරන්නා වූ පාලකවරයෙක් ඉන්නවා. ඔහු සමග එක් සිත්ව මහපොළොවේ ජීවත් දාකල් එකට ගමන් කරන්න. ඊළඟට ඔබගේ පවුල කියන්නේ ලෝකේ ජනතාව නෙවෙයි, ලෝකේ නෑදව නෙවෙයි, සභා පවුලේ ඉන්න අවසරය. ඔබගේ අගේක අඩුපාඩු වෙනවා නම් ඒ සපුරමින් ඔබ ජීවත් වෙන්න. පොළවේ ත්‍රිත්වයේ සංකේතයේ මෙයයි. ඒ ත්‍රිත්ව ඔබට සාර්ථක ගමනක් යන දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මේ ක්‍රියාදාමයේ ක්‍රමෙ ඔබ යාත්‍රා කරන්න. ඔබගේ අගේක ඔබගේ ප්‍රශ්න ඔබේ පීඩාවල් වාසකසිය සූදානම් වෙලා මහා පොළොවේ ජීවිතය සපඩාජිත පරිවර්තනයට යනවා. ඉතින් මේ වගේ දෙක මගේ යාත්‍රාසල් ප්‍රාර්ථනා අපි යාත්‍රා කරමු. දෙවි පියාණනි අදවස් ඔබගේ නාම දුන වචන ප්‍රවාහ ස්වාමිනේ ඒ වචනය යම් කෙනෙක් ඇස්පල් ස්වාමීන් වහන්සේ ඒ සිතන දරවගෙන පොළොවේ ත්‍රිත්වයේ සංකේත කරන ස්වාමීන් වහන්සේ මහා ජීවිත පූර්ණ අනුග්‍රහය දාන ස්වාමීන් මෙතන ප්‍රසංසා පූජාව ආරම්භ කරන දෙවියන් වහන්සේ ඔබ නමස්කාර කර ප්‍රසංසා කරවේ බෞද්ධ පූජා පිළිඅරගෙන තව සතියක් ඔබේ ප්‍රිය ජීවිතය ගෞරවකාර කරන්න. ශ්‍රී ගෞරව වන්දසුර වේවා. යේසුස් වහන්සේගේ නාම යාඥා කර විජයන් වහන්සේ විසේ ඉලා සිටුවා. ආමේන්. හොඳයි ඊළඟට අපි නමස්කාර කාර්ය සූදානම් වෙනවා. මදුසාන්තියේ තුමිය ඒ කාර්ය මඟ පෙන්වමින් අවස්ථා දේවා සම්බන්ධ සම්බුලාටම විශ්ලේෂණය කරනවා. हालेलुया देवन वांसे नाम में नमस्कार सिद्धनाव मुखोदाहरा उन्नासे की नमस्कार तीर्थे इधर दिन दवसे और सिद्धनाव विज्ञान नमस्कारवा अब तीर्थे देवनी प्रशंसा करने सूदाना में उन्नासे අපිට ත්‍රිත්වයේ එකමුතුම නැත්නම් අපිට කවදාකවත් අපිට මේ ගමන යන්න බෑ. අනිවාර්යෙන් අපිට මේ ගමන යන්න ත්‍රිත්වය අනිවාර්යෙන් අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා අපිට උන්වහන්සේ ප්‍රතිම අපි දෙවියන් වහන්සේ ත්‍රිත්ව ගායනා කරමු. गायना कर उन्नासे प्रशंसा करो भगवती
අපේ සියල්ලෝ යේසුගේ සියල්ලෝ පූජකයෝ ත්‍රිඑක දෙවිඳුගේ දූ දරුවෝ ත්‍රිඑක දෙවිඳුගේ දූ දරුවෝ නිරකට බින්දා
එක්සත්කම උන්වහන්සේගේ පාදකාම්ල ත්‍රිත්‍ය දෙවියන්ගේ පාදකාම්ල සදාකාල දෙයට අවශ්‍යයි. ඒ දේ නැතුව ත්‍රිත්‍ය නැතුව අපේ ජීවත් වෙන්න බෑ. උන්වහන්සේගේ ඉන්න මේ එක්සිත් භාවය අපේ ජීවිත තුළ දෙන්න කියලා. හalleluya හalleluya ස්තුති වේවා ත්‍රිත්‍ය දෙවියන් වහන්සේගේ නාම ප්‍රශංසා වේවා. ඔබගේ අනුකේ ස්වාමීන් වහන්සේ අපේ එකිනෙක ප්‍රශංසාවේ නමස්කාර කරමි. ස්වාමීන් ඉල්ලන්නේ ඔබ වහන්සේගේ ත්‍රිත්‍ය අනුකේ අපේ එක්සත්කම ලබා දෙමින් ස්වාමීන් වහන්සේ මේ අපේ කිතුණු ජීවිත වාසය ගෙන යන ප්‍රයාණයේ ත්‍රිත්‍ය දෙවියන් වහන්සේ සමග ප්‍රයාණ ඔබගේ කරුණා දයාව දෙන්න කියලා සිනවා. ඔබ වහන්සේගේ නාම ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නාම නමස්කාර වේවා. යේසුස් වහන්සේ නාම ස්තුති යේසුස් වහන්සේගේ නාම මහිමය ඔබගේ ප්‍රේමය නිසා ස්තුති වේවා. ඔබගේ ගෞරව වේවා. ඔබට නමස්කාර වේවා. ඔබට ප්‍රශංසා වේවා. හalleluya ඔබට ගෞරව ඔබට මහිමය වේවා. හalleluya අපි උන්වහන්සේගේ අභිමුඛයේ මොහොතක් නියැලෙමු. අපි දේවමය ආරම්භ කරන ප්‍රථමයෙන්ම අපේ ජීවිතය ගැන අපි මෙහෙම කරමු. අපගේ මදාස වඩා ත්‍රිත්‍ය දෙවියනි ඔබගේ ත්‍රිත්‍ය නාමයෙන් මේ ජීවිතේ මට ගෙනියන්න කරුණාත්මක දයාවුන් වෙන්න. මගේ කිතුණු ජීවිතය තුළ සභාව දාසයන් සභාවට සෙන්ද සමග මේ ත්‍රිත්‍ය සමග යන්න ඔබගේ කරුණා දයාවුන් කියලා අපේ වැරදිච්ච තැන් වහන්සේලාට ගස්සන්න. ප්‍රයාණ තවමත් මගේ ජීවිතය තුළ ත්‍රිත්‍ය නාමය නැත්තම් ත්‍රිත්‍ය දෙවියන් මාතුල නැත්තම් අනේ මගේ පියාණන් ඔබ වහන්සේ අටපාඩම් කරමින් මෙතෙන් පටන් මගේ හදවත තුළ එක්සත්කම ඇති කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලනවා. අද අවශ්‍ය ත්‍රිත්‍ය දෙවියන්ගේ බලය මාතෘ බහුරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලනවා. Should
विनाश करंट प्यार ने जीते नामे तुलो उठ रहने उनके खाना दे
මැනව පියාණන් වහන්සේ ඔබගේ සභාව ගැන ඔබගේ දාසයා ගැන සභාවට ඇති සෑම දරුවෙක් ගැන හිතන්නා වූ දකිතුණු බවට එකිනෙකා පරිවර්තනය කළ මැනව මගේ පියාණන් වහන්සේ මේ තුලින් තමයි ඔබගේ ජීවිත වර්ධනය වෙන බව උන්ට වටහා දෙන්න කියලා ඉල්ලා සිටිනවා අදවසේ දේමේ අවසන් කරමින් නිවස් කරා යන්න ඔබගේ කරුණාව දෙන්න නිසා ස්තුතියි මගේ පියාණන් මුන්පතර එක්ුණ සෑම දරුවෙක් ඔබගේ ආශිර්වාදය ලබන සතිය වහුරන්ට මේ වසංගතේ සෑම දරුවෙක්ම වහන්සේ රැක ගන්න කියලා ඉල්ලා සිටිනවා සියල්ල ඔබගේ දයාතර බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්